समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් මේ ප්‍රඥා නාලිකාව තුලින් ඔබ හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි, බණ අහන්නටයි. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පන්නිපිටියේ පදිංචි සන්ධ්‍යා හෙට්ටිගේ මහත්මිය විසින්. සන්ධ්‍යා හෙට්ටිගේ මහත්මියගේ අරමුණු සිහි කරලා දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, නිර්වාණය කියන පදය, නිබ්බාන කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේ නමක් හැර මේ ලෝකේ කිසිවෙක්ටවත් ග්‍රහණය වෙන ස්වභාවයක් නෙමෙයි. මේ කතාව කිසිවෙක්ටවත් ලෝකේ තේරෙන්නේ නැහැ. නිර්වාණය නම් වූ තත්වය, නිබ්බාන කියන ස්වභාවය මත යම් ශ්‍රාවකෙක් දායාද වෙනවා නම් ඒ දායාද වෙන ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් විදියට පැහැදිලි කරනවා එයා අනුගමනය කරන්න ඕන පිළිවෙල මොකක්ද කියලා. ඒතට මේ පිළිවෙල තුලින් එයා දැනගන්නවා බුදුදහමේ පදනම කෙබඳු එකක්ද කියලා. බුදුදහමේ පදනම තමයි ඔබ දන්නවා ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාබිනන්දිනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට බුද්ධ දේශනාව කියන්නේ මේ දුක කියන ස්වභාවයට විකල්පයක් හැටියට, අපි අත්දකින දුකට විකල්පයක් හැටියට ಭಾರತයේ බොහෝ ගවේෂකයෝ විවිධ දේවල් ගවේෂණය කළා. එතකොට ඒ අය ගවේෂණය කරගෙන ගිහින් අවසානයේ ඒගොල්ලන්ට හොයාගන්න බැරිම තැන විකල්පයක් විදියට ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ දෙවියන්ගේ පැත්තට තල්ලු කළා. ඒගොල්ලෝ මතක් කළා මේ අරබුදය දෙවියන් විසින් හදපු දෙයක් බව. ඒකට සමහර අය කිව්වා ਸਰව බලධාරී දෙවියන් කියලා. සමහර අය ඊශ්වර නිර්මාණවාදය ගැන කතා කළා. ඔය අතර සමහර අය මහා බ්‍රහ්මයා විසින් කරපු ක්‍රියාවලියක් කියලා කතා කළා. මේ විදියට මේ එක තැනක හිර වුණා මේ අය ගිහින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව. ඒකට ශ්‍රමණ සම්ප්‍රදායේ හිටපු ගොඩාක් දෙනෙක් මේකට විකල්ප හෙව්වා. විකල්ප හොයාගෙන යනකොට ඒගොල්ලෝ තේරුම් ගත්තා මේක දෙවියෙක් කරාට වඩා මේක මා විසින්ම සිද්ධ කරගත්ත දෙයක්. ඒ නිසා මමම තමයි මේ ප්‍රශ්نين ගැලවෙන්න ඕන කියලා මේ මිනිස්සු අධිකව ශරීරයේ තවන්න පටන් ගත්තා. ඒ තැවීම් බොහොම බරපතලයි. ඒ බරපතල තැවීම් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව වරයෙක් විදියට කරලා බලපු විදිහ ධර්මයේ තියෙනවා.
සමහර තැන්වලදී උන්වහන්සේ ආහාර ගන්නේ නැතුව බොහෝම දුෂ්කර ජීවිතවලට පවා විවෘත වෙනවා. සමහර තැන්වලදී උන්වහන්සේ ශරීරයට අධික දුක් දෙමින් ගත කරපු ජීවිතය සාමාන්‍ය මිනිස්සෙකුට ඔරොත්තු දෙන්නෙත් නැහැ. එක දිගට වහිනකොට ඔය හිමාලයේ පැත්තට හරිම සීතලයි. අධික සීතලක්. අද වගේ නෙමෙයි වස්සාන ඍතුව කියන්නේ එක දිගට වර්ෂාව පතිත වෙනවා. එක දිගට වහිනකොට ඒ වර්ෂාවෙන් පීඩාවට පත් වෙනකොට උන්වහන්සේ එක දිගට මාස ගණන් දවසක් දෙකක් තුනක් නෙමෙයි මාස ගණන් එක දිගට සිවුර අයින් කරලා උඩුකය වහලා තිබ්බ සිවුර අයින් කරලා වාඩි වෙලා ඉඳලා තියෙනවා දවස් ගාණක්. කුසට ආහාර ගන්නේ නැතුව. එතකොට ඒක මොන තරම් දුක් සහිත ජීවිතයක්ද? ඇයි? මේ කයට දුක් දීලා ධර්මයක් අවබෝධ වෙනවා නම් පළවෙනියෙන් අවබෝධ වෙන්න ඕන මටයි කියලා හිතාගෙනයි උන්වහන්සේ ඒ වගේ දෙයක් කළේ. දුක් දීලා අවබෝධ වෙනවා නම් මං උපරිමයෙන් ඒක පුහුණු කරන්න ඕන කියලා හිතාන තමයි ඔය දුර්ගේශ්වරී වල අත්තකිල මතානුയോഗයේ ප්‍රබලව පුහුණු කළේ. මොකද උන්වහන්සේ සැපසහිත ජීවිතයක් තුළින් ඒක නොලැබෙන බව දන්නවනේ ප්‍රායෝගිකව. මොකද ගිහි ජීවිතය තුළ පුදුමාකාර සැප දුන්න කෙනෙක් නේ ජීවිතේට. ඒ උන්වහන්සේට තේරුණා එහෙම එකක් නෑ මේ සැපදීම හෝ දුක් දීම. මිනිස්සුත් හිතාගෙන ඉන්නවා මේ දෙකෙන් එකක විමුක්තිය හම්බ වෙයි කියලා. ඉතින් ඒ නිසා සමහර අය බොහෝම සැපසහිත ජීවිතයක් ගෙවමින් කියනවා බුදුදහම සැපයට විරුද්ධ නෑ කියලා. සැපයටම මුසපත් වෙලා ඒකටම බැහැගෙන ඒකම අභිනන්දනය කර ඒකම සතුටෙන් පිළි අරගෙන ඉන්නවා. ඒ වගේ තැනකත් බුදුදහම නෑ. ඒකෙන් කියවෙන්නේ නෑ සැපයට බුදුදහම විරෝධයක් දක්වනවා කියලා. නමුත් අධිකව සැප දීලා කාලා බීලා නිකම්ම ජීවිතේ ගෙවන එකට බුදුදහම එකඟ නෑ. ඒකේ අනිත් පැත්ත තමයි දුක් දීම. සමහර අය හිතාගෙන ඉන්නවා මේ වේලක් කර වේලක් කන්න ඕන, තුන් එක වේලයි කන්න ඕන. ඊට පස්සේ හරි බඩගින්න එනකොට ඒක දරාගෙන දත් මිටි කාගෙන බොහෝම අමාරුවෙන් ඉන්නවා. එළවලුයි බතුයි කන්න ඕන. ඊට පස්සේ අර මස් මාළු දකින්නකොට රුචියකුත් තියෙනවා. නමුත් ඉතින් නෑ කොහොම හරි ඉතින් මේ නිවන පැත්තෙන් අපි මොන හරි වැඩපිළිවෙලක් කරගන්න ඕනනේ කියලා හිතාගෙන එයා බොහෝම පරිස්සමින් කෑම හිම පරිහරණය කරනවා. එතකොට බොහෝම හොඳට ඇඳලා යනකොට ඒ ඇඳුම් දැක්කහම තමා තුළ මනාප භාවයක් උපදිනවා, කැමැත්තක් උපදිනවා. ඒ පැත්තෙන් අනිත් පැත්තෙන් හිතනවා අපෝ බෑ ওই වගේ විචූරණ දේවල් ඇඳගෙන මේ නිවන් මාර්ගයේ වඩන්න බෑ. නිවන් මාර්ගයේ වඩනවා නම් පිරිසුදු රෙද්දක් ඇඳ ගන්න ඕන සුදු පාට. මිනිස්සු හිතාන ඉන්නේ සුදු කියන්නේ පිරිසුදුයි කියලා. එතකොට ඒ වගේ මිනිස්සුත් මේ විවිධාකාර ඇත්තටම අද ලංකාවේ මිනිස්සු නම් ගොඩාක් වෘතවලට අහු වෙලා කියලායි පේන්නේ. ඒ කාලේ මිනිස්සුන්ට නම් මේ නිවන ගැන හරි ගැඹුරු අදහසක් තිබ්බනේ. ඒකනේ එක බුද්ධ දේශනාවකින් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා එක දේශනාවක් කරනකොට ඒ දේශනාව අවසන් වෙනකොට පින්වත්නි මාර්ගඵලලාභීන් 8500ක් බිහි වෙලා තියෙනවා. සතියකින් මේ ලංකාවේ. එතකොට මේ මිනිස්සුන්ට තිබුණා අර තමන්ගේ තියෙන දෘෂ්ටි ඔක්කොම අයින් කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙනකොට බොහොම නිදහසේ ධර්මයේ ගලප ගන්න අදහසක් තිබුණා. ඒ නිසා ඒගොල්ලෝ මේ වැඩපිළිවෙල තුල යම් තාක් ස්ථාවර වුණා. හැම වෙලාවකම සැපදීම සැපවිඳීම වගේ තැනක ශ්‍රාවකයා හිර කරන්න බුදුදහම එකඟ නෑ. ඒ වගේම තමයි දුක් දීම වගේ තැනක හිර කරන්නත් බුදුදහම එකඟ නෑ. සැපදීම හෝ දුක් දීම කියන තැනක ශ්‍රාවකයාව නතර කරන්න බුදුදහම එකඟ නෑ. බුදුදහම එකඟ වෙන්නේ හේතුඵල සහිතව ශ්‍රාවකයා විමසන තැනකටයි. මේ අත්දකින අත්දැකීම දිහා බලලා අත්දැකීමට ප්‍රතිචාර දක්වන එකට බුදුදහම විරෝධාකල්පයක් දරනවා. බුදුදහම කියන්නේ මේ අත්දැකීම નિરાයාසයෙන් උද්ගත වෙච්ච එකක් නෙමෙයි කියලා.
මේ විඳින දුක, මේ විඳින විවිධාකාර ප්‍රශ්න નિરાයාසයෙන් උද්ගත වෙච්ච එකක් විදියට බුදුදහම සලකන්නේ නැහැ. බුදුදහම සලකන්නේ පුරාණ හේතුඵලයන්ගේ සංයෝගයක ප්‍රතිලාභයයි මේ මොහොතේ අපි අත්විඳිමින් ඉන්නේ කියන එක. එතකොට නිවන කරා හිතපත් කරගන්නවා නම් ඒ ශ්‍රාවකයා ඔය කනබොන ඒවල්, අඳින පළඳින ඒවා, ඊට පස්සේ යාගේ පුද්ගලික හැසිරීම, පරණ ගත කරපු ජීවිතය, පරම්පරාවේ හැඩතලය, අම්මා තාත්තගේ වැඩපිළිවෙල කොහොමද, පාරම්පරිකව බෞද්ධ උරුමයක් තියෙනවද, ඔය වගේ කාරණා මත නෙමෙයි. මොකද බුදුදහම බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ බෞද්ධයන්ට නෙමෙයි ඇත්තටම. බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ මනුස්ස ප්‍රජාවටයි. මනුස්ස ප්‍රජාව තුළ මනුෂ්‍යත්වයේ කියන කාරණේ විතරක් තිබ්බත් එයාට ධර්මයට එන්න පුළුවන්. පාරම්පරික බෞද්ධ උරුම කතා ඒවා ඔක්කොම සංස්කෘතික කතාන්දර මිසක් මූලික බුදුදහමේ හරයත් එක්ක කිසිදු ආකාරයකින් සමපාත වෙන දෙයක් නෙමෙයි. කිසිදු ආකාරයකින් සමපාත නැහැ. භාග්‍යවතුන් වහන්සේ බොහෝම මානවවාදී කෙනෙක් මිසක් බෞද්ධයන්ට කතා කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා තමයි ආජීවකයෝ, පරිබ්‍රාජකයෝ, ජටිලයෝ, බ්‍රාහ්මණ කණ්ඩායම් උන්වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේත් එක්ක කතා බහ කරලා සමහර අය ධර්ම අවබෝධය කරා, සමහර අය පැවිදි වුණා, සමහර අය ධර්මයේ තුල ස්ථාවර වුණා. ඉතින් මේ විවිධ විදියට ආපු කවුරුවත් බුදුදහමේ සම්භවයක් තියන අය නෙමෙයි. එහෙමනම් මනුස්ස කියන ස්වභාවයේ මත පමණක් හිටගෙන මේ ධර්මයේ භාවිතා කළොත් ඒ භාවිතා කරන ශ්‍රාවකයා තුළ ශ්‍රද්ධාවාදී ඉන්ද්‍රිය ධර්මත් වැඩෙනවා නම්, එයා තුළ සූදානමක් තියෙනවා නම් ලෝකේ හේතුඵල වශයෙන් ගලපන්ට, තමන්ගේ ස්කන්ධ ලෝකයේ පිළිබඳ හේතුඵල වශයෙන් විමසීමට උනන්දුවක්, කැමැත්තක් තියෙනවා නම්, ඒ කැමැත්ත පමණක්ම ප්‍රමාණවත් පින්වත්නි අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට. එතකොට බුදුරජාණන් වහන්සේ කේන්ද්‍රගතව මේ අභ්‍යන්තරව ඇතිවෙන අර්බුදය ලිහලා පෙන්නවා. ඒ ලිහලා පෙන්නන්න පාවිච්චි කරපු න්‍යාය තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව කියන ආර්ය සත්‍ය. මෙන්න මේ සත්‍ය හතර තුල යම් ශ්‍රාවකයෙකුට ජීවමාන වෙන්න පුළුවන්කම තිබ්බා නම්, ඒ මේ චතුරාර්ය සත්‍ය කියන පදනම මත ශ්‍රාවකයෙකුට හිටගෙන ලෝකය විමසන්න පුළුවන්කම තිබ්බා නම්, ඒ විමසන ශ්‍රාවකයා තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. එතකොට මේ දුක කියන එක පිළිබඳ බොහොම ගැඹුරු අවබෝධයක් පුද්ගලයාට තියෙනවා. මොකද මේක අද මේ නිර්වාණය සම්බන්ධ දාල මාතෘකාවක් නේ තියෙන්නේ. ඒ නිසා අපි මේ කියන්නේ කෙලින්ම හිත නිවනට පත් කරගන්න කැමති ශ්‍රාවකෙක්, Tamanගේ හිත විමුක්තියට පත් කරගන්න කැමති ශ්‍රාවකෙක් ඔක්කොම හොයන එක අයින් කරලා හොඳ ගැඹුරු අවබෝධයක් පටිච්ච සමුප්පාදයයි චතුරාර්ය සත්‍ය ධර්මයයි ගැන තිබ්බොත් ඒකම ප්‍රමාණවත් එයාගේ හිත නිවනට පත් කරගන්න. මොකද චතුරාර්ය සත්‍යයේ කතාන්දරේම තමයි එක එක විදියට විකාශනය කර කියන්නේ. උදාහරණයක් විදියට දැන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කතා කරන එක ASCII තමයි අපිට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන සත්‍ය ASCII තමයි පින්වත්නි අපිට සතිපට්ඨානෙ කතා කරගන්න වෙන්නේ. සතර සම්‍යක් ප්‍රදාන වීරිය කතා කරගන්න වෙන්නේ. සතර එර්ධිපාද කතා කරගන්න වෙන්නේ. ඉන්ද්‍රිය ධර්ම කතා කරගන්න වෙන්නේ. බල ධර්ම කතා කරගන්න වෙන්නේ. බොජ්ජංග ධර්ම කතා කරගන්න වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ග කතා කරන්න වෙන්නේ මොකද? නිරෝධගාමී ප්‍රතිපදාව ඇතුලේ. එතකොට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ඇතුලේ මේක කතා කරනකොට අපිට තේරෙනවා මේ මම වහල් භාවයක ඉන්නේ කියලා. මම ඇස ඉදිරියට එන රූපයේ මත මගේ සැප හෝ දුක තීරණය වෙන තරමට රූපයට වහල් වෙලා ඉන්නේ කියලා Tamanට තේරෙනවා. එළියේ තියෙන ශබ්දය මාව අඬවන්න පුළුවන් නම් හොඳට මම මේ කියන එක කල්පනා කරලා බලන්න.
එළියේ තියෙන ශබ්දයකට මාව අඬවන්න පුළුවන් නම්, එළියේ තියෙන රූපයකට මගේ ඇතුලේ රාගය හදන්න පුළුවන් නම්, එළියේ තියෙන රූපයකට මා තුළ පටිඝය හදන්න පුළුවන් නම්, ඇස ඉදිරියට එන රූපයකට මා තුළ නොඑක් ආකාරයේ කෙලෙස් ධර්මයන් උපද්දවන්න පුළුවන්කමක් තියෙනවා නම්, මගේ අභ්‍යන්තරේ කලඹලා දාන්න පුළුවන්කමක් තියෙනවා නම් එළියේ තියෙන රූපයකට, පින්වත්නි, ඒ රූපයට වහල් භාවයක් මන් තුල නැද්ද? තියෙනවා. අවබෝධය තුල ස්ථාවර වෙච්ච කෙනෙක් විතරයි රූපේ වහල් භාවයෙන් නිදහස් වෙන්නේ. රූපේ වහල් භාවයෙන් නිදහස් වෙන්නේ අවබෝධය තුල ස්ථාවර වෙච්ච පුද්ගලයෙක් විතරයි. ඇයි? අවබෝධයටපත් වෙච්ච කෙනෙකුට රූපය තුල ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, මුලාවීමකුත් නැහැ, ආසාවකුත් නැහැ, දැකපු තැන අතහැරෙනවා. එහෙමනම් ඒ බඳු උත්තමයෙක් විතරයි රූපේ ඉස්සරහා මුලා වෙලා නැත්තේ. ඒ බඳු උත්තමයෙක් විතරයි රූපේට වහල් භාවයක් නැත්තේ. එහෙමනම් අපි ඔක්කොම තුල තියෙනවා වහල් භාවයක්. වහල් භාවය කියලා කියන්නේ අපි තුල තියෙනවා තවත් දෙයක් මත යැපෙන ගතියක්. තවත් කෙනෙක් මත යැපෙන ගතියක්. එතකොට මේ වහල් භාවයෙන් නිදහස් වෙන්න ඕන වෙලාවක පුළුවන්. එයා තුල තියෙන කෙලෙස් ධර්මයන් අතහැර දාලා ධර්මයේ තුල ජීවමාන වෙන කුසලතාවයේ තියෙනවා නම්, චතුරාර්ය සත්‍ය මත ශක්තිමත් වෙන්න පුළුවන් නම්, චතුරාර්ය සත්‍ය මත ශක්තිමත් වෙලා පටිච්ච සමුප්පන්නව ලෝකේ විමර්ශනය කරන්න පුළුවන් කමක් තියෙනවා නම්, ඒ තියෙන ශ්‍රාවකයාට ඕනෑම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. එයාව හංවඩු ගහලා නැහැ බුදුදහම. හංවඩු ගහනවා කියන්නේ ස්ථීරව ලකුණක් නියම කරනවනේ. හරකුන්ගේ හංවඩු ගහන්නේ. හරකගේ පිටේ ලකුණක් නියම කරන එක මේ බොහෝම ම්ලේච්ඡ වැඩක්. යකඩයක් රත් කරලා හරකගේ පිටේ ලකුණක් ගහනවා. ඒකට අපි කියනවා හංවඩු ගහනවා කියලා. එතකොට මේ ලකුණ නියම කරාට ඒක මකන්න බෑ ලේසියෙන්. ස්ථීරව ලකුණු කරනවා මේ ගවයා මෙන්න මේ අහවලාට අයිති කියලා. ඒ ලකුණ දැක්ක ගමන් ඒ ගවයා අහවලාට අයිති කියලා දැනගන්න පුළුවන්. එතකොට බුදුදහම ශ්‍රාවකයව හංවඩු ගහන්නේ නැහැ. ස්ථීරව ලකුණු නියම කරන්නේ නැහැ. උඹ මෙන්න මේ කොටසට අයිති, උඹට මේ අවබෝධය මෙච්චරයි පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. චතුරාර්ය සත්‍ය මත ශක්තිමත් වෙලා පටිච්ච සමුප්පන්නව ලෝකේ විමර්ශනය කරන්දී ප්‍රතිපදාවක් විදියට එයාට තමන්ගේ ආධ්‍යාත්මය තුළ විදර්ශනා ඥානෙ උපදව ගන්න පුළුවන් නම්, ඒ උපදව ගන්න ඇති කුසලතාවයේ පමණක්ම නිවන කරා යන්න ප්‍රමාණවත්. එයාගේ උගත්කම, බුද්ධිමත්කම, පාරම්පරික උරුමය මේ මොකක්වත් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ පළල්ල ඇති වෙනකොට එයා දුක කියන එක පිළිබඳ ගැඹුරින් තේරුම් ගන්නවා. මොකද්ද දුක ගැන ගැඹුරින් තේරුම් ගන්නේ? දුක කියන්නේ මෙයයි, දුකේ ප්‍රභේදය මෙයයි කියලා එයාට බොහෝම පැහැදිලි නුවණක්, පැහැදිලි අවබෝධයක් තුළ එයාගේ හිත පිහිටනවා. ඒවා කියන්න දෙයක් නැහැනේ. අර ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ කියන වාක්‍යයෙන් කියන්නේ. හැබැයි මේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස කියන එක හොඳට තේරුම් ගත්තා කියලා අවබෝධයට යන්න බෑ. අවබෝධය කරා යන්න බෑ. අවබෝධය කරා යනවා නම් ඒකේ අන්තිමටම වාක්‍යයක් තියෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. සංක්ෂිප්තව මහණෙනි දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයයි කියන ගැඹුරු නුවණ හදා ගන්න ඕන. අන්න ඒක අවබෝධයෙන් තමයි නිවනට යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම කියලා හකුළු වල කියන්නේ මහණෙනි රූප උපාදානයයි දුක. වේදනාව උපාදානයයි දුක. සංඥාව උපාදානයයි දුක. සංස්කාරයන් උපාදානය වෙලා ඒවා හිතට ගලාගෙන එනකොට ඒ හිතට ගලාගෙන එන සංස්කාරයන්ගේ උපාදානයයි දුක. අන්නේ කවර දෙයක්වත් නෙමෙයි, උපාදානයයි දුක. විඥානයේ විශේෂයෙන් දැනගන්න එක උපාදානයයි දුක කියලා ඒ පංච උපාදානස්කන්ධය සංක්ෂිප්ත වශයෙන් කතා කරගෙන
ඒවා Tamanගේ සෑම අත්දැකීමක් තුළම নিরතුරුව උපදින ආකාරයෙන් නිරන්තරයෙන් නැති වෙන ආකාරයේ දැකීමෙන් තමයි දුක පිළිබඳ අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට දුක කියන එක ගැන ගැඹුරු නුවණක් හදා ගන්නවා නම් මේ දුක සම්පූර්ණයෙන්ම මේ ආයතනයන් හරහා ගලාගෙන එන විදිහ තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. මේ අපේ පින්වත්නි මේ ඇස කන නාසය දිවකය මනස හරහා දුක ගලනවා. කොහොමද දුක ගලන්නේ? ඇස කියන්නේ දුකට කියන වචනයක්. ඇස කියන්නේ රෝගයන්ගේ පැවැත්මයි කියලා එක දේශනාවක තියෙනවා. ඇස හරහා අත්දකින්න ලෝකයේ තුල පින්වත්නි සංස්කාර ගලන එක නිසාමයි ඇහැ නිසා දුක උදා වෙන්නේ. ඇහෙන් රූප බලා ඉන්නකොට ඇහෙන් රූප බලන මොහොතේදී බලන අවස්ථාවේදී පින්වත්නි ඇහෙන් රූපයක් දැක්කට පස්සේ දකින්න රූපය කෙරෙහි අපි තුල අභිනන්දනයක් පවතිනවා. එතකොට ඇහෙන් රූප දැක්කට පස්සේ ඒවා අභිනන්දනය කරන්න ගියාට පස්සේ ඒ රූපේ නිසාම දැකීම නිසාම හිත තුල වේදනාවක් උද්ගත වෙනවා. ඒ වේදනාව උද්ගත වෙනකොට ඒ වේදනාව කෙරෙහිත් අපේ හිත තුල බන්ධනයක් කැමැත්තක් ඇති වෙනවා. ඒවා ඇති වෙනකොට ඒ වේදනාව ඇති වෙච්ච වෙලාවේ වේදනාව නිසා නොයෙක් ආකාරයේ සංඥා පහළ වෙනවා. රූප සංඥා. ඒ රූප සංඥාව කියන එක හිත ඇතුලේ පහළ වෙනකොට ඊට අනුව සිතුවිලි හිතට ගලාගෙන එනවා. ඇහෙන් දකින්න රූපේ නිසා සිතුවිලි හිතට ගලනවා. අන්නේ සිතුවිලි ගලන එක තමයි දුක. සිතුවිලි ගලාගෙන එන එක දුකයි. මොකද ඇහෙන් දකින්න රූපේ නිසා රාගයත් හිතට ගලන්න පුළුවන්, පටිගයත් ගලන්න පුළුවන්, සද්ධාවත් ගලන්න පුළුවන්. සද්ධා වුණත් හිතට ගලාගෙන ඉන්න පුළුවන්. මේ සංස්කාරයන් හිතට ගලාගෙන ඒම දුකක් විදියට දැක්කට පස්සේ සංකාර නොගලන විදිහට හිත හදාගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ සංස්කාර හිතට දැන් රහතන් වහන්සේගේ ස්වභාවය තමයි ඇහෙන් රූපේ දැක්කා කියලා සංස්කාරේ ගලන්නේ නැහැ හිතට. අන්න ඒක තමයි විශේෂ දේ. සංස්කාර ගලන එකයි නවත්තලා දාලා තියෙන්නේ. එහෙමනම් මතක තියාගන්න මේ සංකාර හිතට ගලාගෙන එීමයි දුක. ගලාගෙන ඇවිල්ලා නවතිනවා නම් ඒත් කමක් නැහැ. දැන් සංස්කාර ඔක්කොම හිතට ගලාගෙන ඇවිල්ලා කොහේ හරි තැම්පත් වෙලා හොම තියනවා නම් කිසි අවුලකුත් නැහැ. සංස්කාර ගලපු ගමන් ඊළඟට පින්වත්නි සිතුවිලි ගලාගෙන ආපු ගමන් ඊට අනුව කයෙන්ද වචනෙන්ද මනසින්ද ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අන්න ඒ ක්‍රියාත්මක වීම අවදානම් මොකද එතන නව කර්මයක් ආය හැදෙනවා. එතකොට ආය භවයේ පනව ගන්න වෙනවා. ජාතිය පනව ගන්න වෙනවා. එතකොට මේ ආයතන වලින් රහතන් වහන්සේට වෙන්නේ සංස්කාර ධර්මයන් හිතට ගලන්නේ නැහැ. ගලන්නේ නැතිකම නිසාම උන්වහන්සේගේ ජීවිතය තුළ නැවත නව කර්ම හැදීමක් නැති නව කර්ම නැති තැනක උපතක් පනව ගන්න බෑ. භවය කියලා දෙයක් පනවන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. සංස්කාර ධර්මයන් හිත පැත්තට ගලාගෙන ඒම නිසාමයි පින්වත්නි භවය කියලා ස්වභාවයක් පැනවෙන්නේ. භවය කියලා ස්වභාවයක් පැනවෙන්නේ. එතකොට මේ යථාර්ථය අපි තාම හොඳින් තේරුම් ගන්න ඕන. මේ යථාර්ථයේ තේරුම් ගත්ත තැනක තමයි අවබෝධය තුල ස්ථාවර වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට බොහෝම පැහැදිලිව දේශනා කරනවා මේ දුක පිළිබඳ දෙවිදියකින් කල්පනා කරන්න. ජාති ජරා ව්‍යාධි ඔය විදිහට කල්පනා කරලා අපිට ඕලාරිකව දැනෙන විදිහට කල්පනා කරලා ගන්න පුළුවන්. මේවා අපි හැමෝටම දැනෙනවනේ. ජාතිය දුකයි, ජරාවටපත් වීම දුකයි, ලෙඩ වෙන එක දුකයි කියලා හැම ආගමකම මිනිහෙක් දන්නවා. එතකොට එයා දුක්ඛ සත්‍ය දන්නවද? නැහැ. ඇයි? දැන් එතකොට කෙනෙක් අහන්න පුළුවන් හරි ලෙඩ වෙන එක හැමෝම දුකක් කියලා දන්නවා නම් මේක සත්‍යයක් වෙන්නේ කොහොමද? මේක සත්‍යයක් වෙන්නේ පංච උපාදානස්කන්ධේ ලෝකයේ දුකක් විදියට පෙන්වන්න ලෝකේ කිසිම ශාස්ත්‍රවලේ දක්ෂ නැහැ. ඒකයි ජාති දුක, ජාතිපි දුක, ජරාපි දුක, ව්‍යාධි ඔහොම කියන්නේ මහනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක. ඒක ලෝකේ පේන්නේ නැහැ. ලෙඩ වෙන එක දුක, ජරා දුක හැමෝටම තේරෙන්න පුළුවන්. නමුත් මේ පංච උපාදානස්කන්ධයේ දුක වෙන විදියත් ඒකට ප්‍රතිපදාවක් ලෝකෙ මතුවෙන්නේ ಭಾರತයේ බඳු කතා ඇති වුණා. සමහර අය කිව්වා මේ අපි ඔක්කොම එකයි, ශ්‍රමණ ගෞතමයෝ සහ අපි අතර ලොකු වෙනසක් නැහැ, අපි දෙගොල්ලොම එකයි. එහෙම කියලා සමහර ශ්‍රමණ කණ්ඩායම් කිව්වා. එක්තරා වෙලාවක ආනන්ද හාමුදුරුවෝ ගිහින් වැඩ ඉද්දී මං හිතන්නේ ඒක පරිබ්‍රාජක ආරාමයක ඒ පරිබ්‍රාජකයෝ කියලා තියෙනවා අපි ඔක්කොම එකට ඉඳගෙන දානේ වළඳන්න පුළුවන් අපිට. අපි ඔක්කොම එකයි.
බලන්න අපි ඔක්කොම හිස බාලා තියෙන විදිය එකයි. දැන් මේ පරිබ්‍රාජකෝ කියන්නේ කාටද? ආනන්ද හඳුරන්ට. මේ අපේ හැඩරුව බැලුවත් එකයි. අපිත් පිණ්ඩපාතෙන් ජීවත් වෙන්නේ, තමුන්නාන්සලත් පිණ්ඩපාතෙන් ජීවත් වෙන්නේ. ඉතින් බැලූ බැල්මට ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ සහ අපි අතර වෙනසක් නැහැ. ඒ නිසා අපිට එකට ඉඳගෙන බොහොම හොඳින් දානි වළඳන්න පුළුවන්. එහෙම කියලා කිව්වා. එහෙම කියලා මේ මිනිසුන් අතර උන්නේ නැහැ. ඒගොල්ලෝ කිව්වා බලන්න දර්ශනයක් විදියටත් අපි එකයි. මේ ශ්‍රමණ ගෞතමියොත් ජාතිය දුකයි කියන්නේ, අපිත් ජාතිය දුකයි කියන්නේ. ශ්‍රමණ ගෞතමියොත් ජරාවටපත් වීම දුකයි කියලා කියන්නේ, අපිත් ජරාවටපත් වෙන එක දුකයි කියලා කියන්නේ. ශ්‍රමණ ගෞතමියොත් ව්‍යාධිය දුකයි කියලා කියන්නේ, අපිත් ව්‍යාධිය දුකයි කියන්නේ. ඉතින් අපි අතර වෙනසක් නැහැනේ කියලා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ ඔක පිළිගන්න ලෑස්තුනේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ සද්ද නැතුව හිටියා. ඔකට හා කිව්වෙත් නෑ කිව්වෙත් නෑ. ඇයිද මෙතන කතා කරලා බෑනේ බේරෙන්න. අර විශාල පරිබ්‍රාජකයෝ ගොඩක් එකතු වෙලානේ මේ කතාව කියන්නේ. මේ ආනන්ද හාමුදුරුවෝ තනියෙන් ඉන්නේ. ආනන්ද හාමුදුරුවෝ ඔළුවවත් හෙල්ලුවේ නෑ, පාඩුවේ හිටියා. කතා බහ ඉවර වෙලා ඔක්කොම ඉවර වෙලා කෙලින්ම ආනන්ද හාමුදුරුවෝ මේ වැඩියා බුදුරජාණන් වහන්සේ ළඟට ආරාමෙට වැඩම කරලා ওই සිද්ධිය කිව්වා. ස්වාමීනි මේ පරිබ්‍රාජකයෝ ටිකක් අපි ඔක්කොම එකයි, අපි අතර වෙනසක් නැහැ. ශ්‍රමණ ගෞතමියෝ දුක ගැන කියන්නේ, අපිත් දුක ගැන කියන්නේ, තමුන්නාන්සෙලයි අපි අතර වෙනසක් නැහැ. අපි දෙගොල්ලොම එකයි. ඒ නිසා අපිට එකට ඉඳගෙන දානි වළඳන්න පුළුවන්. අපි බාහිර පෙනුම ගත්තත් හිස මුඩු කරලා අපි ඉන්නේ, ඔබ වහන්සේලාත් එමිනේ. ඉතින් අපි ඔක්කොම එකයි කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ විමසුවා, ආනන්ද ඔබ මොකද ඒකට කිව්වේ කියලා ඇහුවා. ස්වාමීනි ඉතින් මම මොකුත් කියන්න ගියේ නෑ. මම ඒකට ඔව් කිව්වෙත් නෑ කිව්වෙත් නෑ. කිසිදු ප්‍රතිචාරයක් ඇහි කොනකින්වත් ස්වාමීනි මම ප්‍රතිචාර දැක්ුවේ නෑ ඒකට. ඒක හොඳයි ආනන්ද. හැබැයි අනිත් පැත්තට උන්දලාගෙන් අහන්න තිබ්බේ කියනවා, හොඳයි උඹලත් දුකයි නම් කියන්නේ නුඹලාගේ දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාව මොකද්ද? දුක නම් දුකෙන් නිදහස් වෙන්න එපාය. දුකෙන් නිදහස් වෙන ප්‍රතිපදාව මොකද්ද කියලා අනිත් පැත්තට අහන්න තිබුණේ කියනවා. එහෙම ඇහුවනම් ආනන්ද ඔය කියාපු කතාව කියපු උන්දලාට වමාර ගණ්ඩත් බැරුව, ගිල ගණ්ඩත් බැරුව හිර වෙනවා කියනවා. අමාරුවේ වැටෙනවා කියනවා. ඔය දුකයි කියලා කියන එක විතරක් කියකින් අය ලොකු අමාරුවක වැටෙනවා කියනවා. දැන් බලන්න එහෙමනම් මේ දුක කියන එක හැමෝටම තේරෙන්න පුළුවන්. හැබැයි දුක වුණත් පංච උපාදානස්කන්ධයයි දුක. ජාතිය තුල, ජරාවටපත් වීම තුල, ව්‍යාධිය තුල අත්දකින්න ඒ ඔස්සේ ඇතිවෙන ස්කන්ධයන් පහක් පහළ වෙලා ඒ ඔස්සේ ඇතිවෙන Tamanගේ හිතට දැනෙන එකයි දුක. පින්වත්නි දුක කියලා කියන්නේ හිතේ පැවැත්මට, වෙන මොකටවත් නෙමෙයි. ඒකයි පංච උපාදානස්කන්ධයේ දුකයි කිව්වේ. හිතේ පැවැත්ම නතර කරලා දාපු වෙලාවට දුකේ පැවැත්ම නැහනේ. හිතන්න අධික බඩේ අමාරුවක් තියෙනවා කියලා. දැන් මොකක් හරි ලොකු සැත්කමක් කරලා අපිටම ඔළුවේ කියලා. පැය ගානක විශාල සැත්කමක්. එතකොට මේ සැත්කම කරලා ඉවර වුණාට පස්සේ, පැය ගානක විශාල සැත්කමක් කරලා ඉවර වුණාට පස්සේ අධික වේදනාවක් තියෙනවද නැද්ද? තියෙනවා. අධික වේදනාවක් තියෙනවා. එතකොට මේ අධික වේදනාවක් තියෙන මේ ලෙඩා කෑ ගහනවා. ඒ කෑ ගහනකොට මේ දැන් ඉතින් ලෙඩාට හොඳටම අර විශාල ලොකු සර්ජරි එකක් කරලා තියෙන්නේ. දැන් ඒකේ වේදනාවට මේ ලෙඩා යටි ගිරියෙන් කෑ ගහනවා. එහෙම හිතන්න. හොඳටම අමාරුයි කෑ ගහනවා. කෑ ගහනකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ ඔළුවේ අමාරුවනේ ඔය තියෙන්නේ. දැන් ඔළුවේනේ සැත්කම කරලා තියෙන්නේ කියලා කියයි. පින්වත්නි එතකොට වෛද්‍යවරයෙක් ඇවිල්ලා මේ ලෙඩාව හොඳට පරීක්ෂා කරලා, මේ ලෙඩාව බොහොම හොඳට පරීක්ෂා කරලා බලලා මේ ලෙඩාට පින්වත්නි නිින්ද යන්න බෙහෙතක් දෙනවා. නිින්ද යන්න බෙහෙතක් දුන්නාට පස්සේ අර දුක වළඳන්නේ නැහැ නියා. එයා දැන් කෑ ගහන්නේ නැහැ නේ. එහෙමනම් මතක තියාගන්න මේ කවර ආකාරයකින් කායිකව පවතින තත්ත්වයන් ගැන කතා කරත් හිතෙන් තමයි දුක අනුභව කරන්නේ. නිර්වින්දනය කරාට පස්සේ දුක නෑ. දැන් කායේ මොකක් හරි ලොකු ඔපරේෂන් එකක් කරනකොට
මිනිස්සු නිර්වින්දනය කරාම දුක නිර්වින්දනය කරාම මේ වේදනාව දැනෙන්නේ නැහෙනි. එහෙමනම් මතක තියාගන්න හිතින් දුක වළඳන්නේ. හිතේ පැවැත්ම තියෙන තාක්කල් දුකේ පැවැත්ම තියෙනවා. හිතේ පැවැත්ම නතර කරලා දාපු දවසට දුකේ පැවැත්ම නැහැ. සදාකාලිකව නින්දට දැම්මා වගේ එකක් තමයි අරහත්ත්වය කියන්නේ. වැරදි විදිහට අල්ලගන්න එපා. සදාකාලිකවම නින්දට දැම්ම මොකද හිතෙන් තමයි දුක වළඳන්නේ. අධික වේදනාවක් තියෙන වෙලාවට නින්ද යන්න නිදිපෙති බිව්වට පස්සේ වේදනාව දැනෙන්නේ නැහැ නේ. අකෑ ගහන්නේ නැහැ නේ. නිර්වින්දනය කරාට පස්සේ මේ ඇඟේ ඕන කෑල්ලක් කපන්න බැරිද? පුළුවන් නේ. හිත නිර්වින්දනය කරනවා සදාකාලිකවම හිත නිර්වින්දනය කරනවා වගේ එකක් නිබ්බාන කියන්නේ. කවදාවත් දුක වළඳන්නේ නැති විදිහට හිත හදනවා. ඒක කයේ ඇති වෙන විපර්යාසයක් නෙමෙයි පින්වත්නි. කයේ වේදනා ඒ විදිහටම තියෙනවා. අය රහතන් වහන්සේලාටත් තිබ්බේ. රහතන් වහන්සේලාටත් කයේ වේදනා තිබ්බේ ඕනතර. අර සාරිපුත්තයන් වහන්සේම කොච්චර දුක් විඳලා තියෙනවද බඩේ අමාරුවකින්. ඔය අන්තිම කාලේ රහත් වෙච්ච ගොඩාක් ස්වාමීන් වහන්සේලා මොන්න තරම් දුක් විඳලා තියෙනවද? දුක මේ පුදුමාකාර විදියට දැන් ඒ කාලේ අද වගේ මේ නිර්වින්දනය කරන ඒවා මේවත් නැහෙනි. දැන් අද නම් වේදනාවක් ඇතුළම වේදනානාශකයක් බොන්න පුළුවන්. ඒ කාලේ එහෙමත් නැහැ. උන්වහන්සේලා හරියට පීනනවා. ඉතින් පළවෙනි ශ්‍රාවකයානේ සාරිපුත්ත හාමුදුරුවෝ. සාරිපුත්ත හාමුදුරුවෝ බඩේ අමාරුවක් නිසා අන්තිමටම පිරිනිවන් පාන වෙලාවෙත් මේ සම්පූර්ණයෙන්ම ශරීරයෙන් ලේ පිට වෙලා උන්වහන්සේ අපවත් වෙන්නේ. නමුත් උන්වහන්සේට මානසික වශයෙන් දුකක් තිබ්බේ නැහැ. ඒතර මේ දුක ගැන තේරුම් අරගෙන දුකේ සමුදයත් තේරුම් ගන්න ඕන. දුක්ඛ සමුදයංච පජානාති. දුකේ සමුදය කියලා කියන්නේ පින්වත්නි තණ්හාවේ සමුදයයි. අවිද්‍යාවේ සමුදයයි. කර්ම භවයේ පැවැත්මයි සමුදය කියන්නේ. එතකොට දුක හට ගන්නවා කියන එක සම්පූර්ණයෙන්ම තණ්හාව නිසායි හටගන්නේ. තණ්හාව ඇති වෙන්න තණ්හාව ඇති වෙච්ච තැනක දුක හට ගන්නවා. තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක දුක නිරුද්ධ වෙලා යනවා. එතකොට යම් තාක් කාලයක් තණ්හාව පවතිනවා නම් ඒ තාක් කාලයක් දුක පවතිනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවා තණ්හාවයි අවිද්‍යාවයි පවතින තාක්කල් දුක කියන ස්වභාවය උපදිනවා. අවිද්‍යාව නිසා දුක උපදින්නේ. අවිද්‍යාව නිසයි මේ ලෝකය වැරදි විදියට මේ පුද්ගලයා අල්ලන්නේ. නিত্য සුඛ ආත්ම වශයෙන් අල්ලන්නේ අවිද්‍යාව නිසා. ඒ කියන්නේ යා දන්නේ නැහැ මේ ලෝකේ යථාර්ථය ගැන. මේ ලෝකේ යථාර්ථය නොදන්නා කමට යථාර්ථය නොදක්නා කම නිසාම එයා හැම වෙලාවකම තණ්හාව මිශ්‍ර කරගෙන ලෝකය ග්‍රහණය කරගන්නවා. ලෝකය අල්ලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මතක් කරනවා තණ්හාව ඇති වෙන අවස්ථා 60ක්. ඔය සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා තණ්හාව ඇති වෙන අවස්ථා 60ක් පින්වත්. ඇස පිළිබඳ තණ්හාව, රූපය පිළිබඳ තණ්හාව, ඊට පස්සේ පින්වත්නි චක්කු විඥානයේ පිළිබඳ තණ්හාව, චක්කු සම්පස්සේ පිළිබඳ තණ්හාව, චක්කු සම්පස්සජා වේදනාව පිළිබඳ තණ්හාව. මේ ඔක්කොටම හිතේ තණ්හාව උපදිනවා. සියුම්ම. එතන 5යි. ඊළඟට පින්වත්නි රූප සංඥාව පිළිබඳ තණ්හාව. රූපේ නිසා හිතට ඇතිවෙන සිතුවිලි කෙරෙහි ඇතිවෙන තණ්හාව, රූප සංචේතනාව පිළිබඳ තණ්හාව. රූප විතර්කයේ පිළිබඳ ඇතිවෙන තණ්හාව. රූප විචාරයේ පිළිබඳ ඇතිවෙන තණ්හාව. ඊළඟ එක තමයි රූප තණ්හාව කෙරෙත් හිතේ තණ්හාව ඇති වෙනවා. බලන්න මේ තණ්හාව උඩු දිව්වට පස්සේ වෙනදී රූප තණ්හාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා. ඔන්න එතකොට ඇස හරහම 10ක් තණ්හාව ඇති වෙන අවස්ථා. කන හරහා 10යි, නාසය හරහා 10යි, දිව හරහා 10යි, කය හරහා 10යි, මනස හරහා 10යි. එතකොට තමයි 60ක් වෙන්නේ. එතකොට 60යි. එතකොට මේ විදියට 60 ආකාරයකින් අපේ හිත තුළ තණ්හාව ඇති වෙනවා.
ඊටාම සියුම්ම තණ්හාව ඇති වෙන ස්වභාවය නැති කරගන්න නම් එයා තුල පින්වත්නි තවත් ප්‍රභේද ගොඩක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තියෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ රූප තණ්හාවම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් පවතිනවා. මේ විදිහටම පින්වත්නි තමන්ගේ ජීවිතය තුළ තණ්හාවේ විවිධාකාර ප්‍රභේදයන් අතර සාමිස තණ්හා, නිරාමිස තණ්හා කියලා තණ්හාව බෙදන්න පුළුවන්. අතීත තණ්හාව, අනාගත තණ්හාව, වර්තමාන තණ්හාව කියලාත් බෙදන්න පුළුවන්. තණ්හාවේ ගොඩාක් ප්‍රභේද කියන්න පුළුවන්. තණ්හාව ඔහොම බෙදාගෙන ගියාට පස්සේ තණ්හාවේ ප්‍රභේදම බුදුරජාණන් වහන්සේ 108ක් පැහැදිලි කරලා තියෙනවා. තණ්හාවේ ප්‍රභේද. එතකොට මේ තණ්හාව කියන එක පිළිබඳ ගැඹුරු නුවණක් හදාගන්න නැතුව නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා කියලා දෙයක් වෙන්න බෑ. ඇයි? තණ්හාවමයි නිර්වාණය ආවරණය කරන්නේ. දුක ඇති වෙන්නේ අවිද්‍යාව, තණ්හාව, කර්ම භවයේ නිසා කියලා අපිට දැනුමක් නුවණක් තියෙන්න ඕන. එතකොට මේ දැනුම නුවණ අපිට ආවට පස්සේ ඒ දැනුම සහ නුවණ ආවට පස්සේ අපිට තේරෙනවා මේ තණ්හාව කියන එක දෙවියෙක් හදන එකක් නෙමෙයි කියලා. ඒකයි බුදුදහම හේතුඵල වශයෙන් විමසනකොට දේවවාදේ සම්පූර්ණයෙන් පොඩි කරලා විනාශ කරන්නේ. අනික් අයින් කරලම දාන්නේ. දෙවියෙක් ಭಾರತයේ කිව්වේ දෙවියෝ හැදුවා කියලානේ. මහා බ්‍රහ්මයා හැදුවා, ඊශ්වරයා හැදුවා කියලානේ කිව්වේ. Tamanට තේරෙනවා මම මේ හිතන විදිය වෙනස් කරගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී වශයෙන් තණ්හාව කතා කළත් කන සම්බන්ධව ගත්තත් සම්පූර්ණයෙන් කන පිළිබඳ තණ්හාව, ශබ්දයේ පිළිබඳ තණ්හාව, සෝත විඥානයේ පිළිබඳ තණ්හාව, සෝත සම්පස්සේ පිළිබඳ තණ්හාව, සෝත සම්පස්සජා වේදනාව පිළිබඳ තණ්හාව කියලා පහක් තියෙනවා. ඊට පස්සේ ශබ්ද සංඥාව කෙරෙහි ඇති වෙනවා තණ්හාවක්. ශබ්ද සංචේතන අහන දේ අනුව සිතුවිලි හිතර ගන්නකොට ඒ සිතුවිල්ලට තණ්හාවක් ඇති වෙනවා. ශබ්ද සංචේතන, ශබ්ද විතක්ක කෙරෙහි තණ්හාවක් ඇති වෙනවා. ශබ්දේ විචාරනවා. ඊට පස්සේ ඒ ශබ්ද විචාරණ කොට ඒකටත් තණ්හා කරනවා. ශබ්ද තණ්හාවටත් තණ්හා කරනවා. අන්න එතනත් 10යිනේ. ඔන්න ඔය විදියට තණ්හා කළාට මම මේ ලෝකයේ රූපය කෙරෙහි තණ්හාව අයින් කරගන්නවා කියලා රූපේ නොබලා ඉන්න එක විකල්පේ නෙමෙයි. ශබ්දයේ කෙරෙහි පවතිනවා නම් ශබ්ද තණ්හාවක් නම් තියෙන්නේ. මම ශබ්ද තණ්හාව තියෙනකොට කන කෙරෙහි ශබ්දයේ කෙරෙහි තණ්හාව උපදිනවා නම් මම කන කෙරෙහිවත් ශබ්දයේ කෙරෙහිවත් තණ්හාවක් හදාගන්නේ මම කන් දෙකට ඇඟිලි ගහගෙන ඉන්නවා කියලා හිටියට හරියන්නේ නැහැ. ඇයි? කන් දෙකට ඇඟිලි ගහගෙන කොයිතරම් කාලයක් ඉන්නද? ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ? උන්වහන්සේ වදාලා මහණෙනි තණ්හාව හිතේනේ උපදින්නේ. හිත පරිස්සම් කරගන්න. හිත පරිස්සම් කරගන්න. එතකොට මේ හිත පරිස්සම් කරගත්තාම අරුබුදේ සාමනීය වෙනවා. දැන් අපි කරන්නේ මේ වගේ. දැන් හිතන්න ලොකු ගඟක් තියෙනවා කියලා. විශාල ගඟක්. ඒ ගඟෙන් ඉගොඩට යන්න ඕන නම් එක මිනිහෙක් කල්පනා කරනවා මේ ගඟේ වතුර උඩින් එන එක නතර කරන්න ඕන කියලා. ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? කරන්න බෑ. ඇයි ගඟට වතුර එන එක නතර කරනවා කියන එක පුසුළුපටු දෙයක්ද? නෑනේ. බෑනේ. කරන්න බෑ. එතකොට ඒ වගේ එකක් තමයි අපි කර ඉන්නේ. මේ අපි මේ රූප වෙනස් කරන්න හදනවා, ශබ්ද වෙනස් කරන්න හදනවා, ගන්ධ සුවඳ වෙනස් කරන්න හදනවා. ඊට පස්සේ ඇස රූප නොබලා ඉන්න හදනවා, ශබ්ද නොහා ඉන්න හදනවා, ගන්ධ සුවඳ නොවිඳ ඉන්න හදනවා, රස නොවිඳ ඉන්න හදනවා. ඒ වගේ එකක් අපි කරන්නේ. ඒක හරියට විශාල ගංගාවකට වතුර එන තැන වහන්න හදනවා වගේ වැඩක්. දැන් වතුර වහන්න නෙමෙයි උමනා, මෙයාට ගොඩ වෙන්න නියුමනා. එයා හිතනවා වතුර ඔක්කොම එන එක අඩු වුණාට පස්සේ මීට ඇවිදලා ගොඩ වෙන්න පුළුවන් කියලා. ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? බෑ. දැන් අපි කර ඉන්නේ ඒ වගේ එකක්. දක්ෂ මිනිස්සෙක් ගඟ ළඟට ඇවිල්ලා කල්පනා කරනවා මේකේ වතුර වෙන්න අයින් කරන එක මහා ලොකු වැඩක්. හොඳම දේ තමයි පොඩි ඔරුවක් හදාගෙන මං එහාට යනවා කියලා. අන්න බලන්න. එයා යන්න පුළුවන් විදිහට ඔරුවක් හදාගත්තා. ගඟේ වතුර නතර කිරීම එයාට අදාළ නැහැ. ඉතින් ඒකට සිත්සේ ගොඩ වෙන්න බැරිද? පුළුවන් නේ. හිතේ හැටියට ගොඩ වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පින්වත්නි
මේ ලෝකයේ ඇස පිළිබඳව හෝ රූපය පිළිබඳව හෝ චක්කු විඥානය පිළිබඳව හෝ චක්කු සම්පස්සේ පිළිබඳව හෝ චක්කු සම්පස්සජා වේදනාව පිළිබඳව හෝ රූප සංඥාව පිළිබඳව හෝ රූප සංචේතනාව පිළිබඳව හෝ රූප විතක්ක පිළිබඳව හෝ රූප විචාර පිළිබඳව හෝ රූප තණ්හාව පිළිබඳව හෝ පවතින තණ්හාව අයින් කරගන්න මේ එළියේ රූපය වෙනස් කරන්නවත් ඇහැ වෙනස් කරගන්නවත් යන්න එපා. ඇහෙන් රූප බලන්න. හැබැයි තණ්හාව ඇති වෙන විදිහට ඇතුළට ගන්න එපා. තණ්හාව ඇති වෙන විදිහට ඇතුළට ගන්න එපා. ඒ ඇතුළට නොගෙන හිටීමම පුද්ගලයාගේ මූලික පියවරක් විදිහට නිවීමට ප්‍රමාණවත් ඒක. හැබැයි නිවෙන ශ්‍රාවකයෙකුට ජීවිතයේ තියෙන්න ඕන සම්මර්ෂණ කීපයක් තියෙනවා. එතකොට දුක නිරුද්ධ කරන්න ඕනේ. ඒ කියන්නේ තණ්හාව නිරුද්ධ වුණොත්, අවිද්‍යාව නිරුද්ධ වුණොත්, කර්ම භවය නිරුද්ධ වුණොත් එතන දුක නිරුද්ධයි. ඒ කර්ම භවය නිරුද්ධ කිරීම පිණිස කර්ම භවය නිරුද්ධ කිරීම පිණිස ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන ප්‍රතිපදාවක් නැහැ. එකම ප්‍රතිපදාව මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ම තමයි තණ්හාව නිරුද්ධ කරගන්න තියෙන්නේ. එතකොට ඒ පදනම ඔළුවේ තියාගෙන තමන් තුළ තණ්හාව ඇති නොවන විදියට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න නම් දැන් ඔබට ප්‍රශ්නයක් එන්න ඕන. හරි, මම දැන් මොකද්ද කරන්න ඕන? තණ්හාව කියන්නේ මගේ හිතේ ඇතිවෙන හැඟීමක් නම් මේ පිළිබඳ ගැඹුරින් තේරුම් ගන්න මම මොකද්ද කරන්න ඕන? කරන්න ඕන දේ තමයි පින්වත්නි, එයා තමන්ගේ ජීවිතය තුළ සම්මර්ෂණය හදා ගන්න ඕන. නීවරණ සම්මර්ෂණය, ස්කන්ධ සම්මර්ෂණය, ආයතන සම්මර්ෂණය, බොජ්ජංග සම්මර්ෂණය, අරිය සත්‍ය සම්මර්ෂණය කියලා සම්මර්ෂණ පහක් දියුණු කරගන්න ඕන. මෙන්න මේ සම්මර්ෂණ පහ යම් කෙනෙක් දියුණු කරගත්තට පස්සේ ඒ සම්මර්ෂණ පහ හොද්දට සම්මර්ෂණය කරලා බලන්න ඕන. මොනවද? ඔන්න පළවෙනියම නීවරණ සම්මර්ෂණය කරන බලනවා. කොහොමද මේ නීවරණ ධර්ම මගේ හිත උද්ගත වෙන්නේ? සම්මර්ෂණය කරලා බලනවා. එතකොට යාට පේනවා එක දෙයක්. මොනවද නීවරණ? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුජ, විචිකිච්ඡා. මේ කෙනෙක් කියන බලන් කාමච්ඡන්දේ, කාමයන්ට ඇති වෙන ඡන්දය ඇති වෙන්නේ ඇහෙන් දකින්න රූපේ නිසා. ඒ නිසා රූප වෙනස් කරමු, කන වෙනස් කරමු, ඇස වෙනස් කරමු කියලා කතා කරන්න පුළුවන්. නමුත් ඒ බඳු තැනකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාව යොමු කරන්නේ. ඒ බඳු තැනකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාව පොළඹවන්නේ. ශ්‍රාවකයාව යොමු කරන්නේ බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාරන්නේ, මහණෙනි, මේ නීවරණ ධර්මයන් ඇති වෙන්නේ කුමක් නිසාද කියලා හේතුඵල සහිතව බලන්න කියනවා. ඇස නිසාම නෙමෙයි. ඇසට නීවරණය ඇතිවීම පණවන්න පුළුවන් නම් කිසි මිනිහෙකුට පින්වත්නි නිවන් දකින්න බෑ. ඇයි? ඇසට නීවරණේ පණවන්න පුළුවන් නම් කවදාවත් නිවන් දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ නීවරණ ධර්මයන් Tamanගේ හිතේ ඇති වෙන දෙයක් විදිහටයි පෙන්වුවේ. එතකොට දැන් දැනගන්න ඕන මේ හිතේ ඇති වෙන නාම ධර්මී ක්‍රියාත්මක වීමට හේතුව මොකක්ද කියලා දැනගන්න ඕන. එතකොට එයාට පැහැදිලිව පේනවා මේ නීවරණය මගේ හිතේ තුල උද්ගත වුණේ ඇස නිසා කියලා උඩින් බැලුවම පේනවා. ඇහෙන් දැක්කහම කාමච්ඡන්දේ ඇති වෙනවා. රූපේ දැක්කම, ඇහෙන් රූපේ දැක්කම ව්‍යාපාදේ ඇති වෙනවා. අපිට වෙන දේනීක. එතකොට ගැඹුරින් නිවන පිණිස හිත හදාගන්න ශ්‍රාවකයා ඇස පැත්තට තල්ලු කරලා, රූපේ පැත්තට තල්ලු කරලා නීවරණය ඇසට හෝ රූපයට බාර දීලා පැත්තකට වෙන්නේ නැහැ. ගැඹුරින් මේ සම්මර්ෂණය කරන්න ඕන ශ්‍රාවකයා තේරුම් ගන්න ඕන මේ නීවරණ උද්ගත වෙන්නේ නීවරණ ඇතිවන විදිහට මානසිකාර්ය පවත්වපු නිසායි. අන්න කිසි ප්‍රශ්නයක් නැහැ නේ දැන්. ඇහෙත් අවුලක් නැහැ, රූපේත් අවුලක් නැහැ, චක්කු විඥානෙත් අවුලක් නැහැ. මානසිකාර්ය කාමච්ඡන්දේ ඇති වෙන විදිහට පැවැත්වුවාට පස්සේ තමයි කාමච්ඡන්දේ උද්ගත වෙන්නේ හිත තුළ. ඊට පස්සේ තමයි එයා මේ එළියේ තියෙන රූප නඩත්තු කරන්න උත්සාහ කරන්නේ. අන්න එහෙනම් එයා දැනගන්නවා එක දෙයක්. මේ සියලුම නීවරණ ධර්මයන් මනස තුල සමුදය වෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නොව
අන් කවර දෙයක් නිසාවත් නොව මෙබඳු තත්වයක් Tamanගේ මනස තුල උද්ගත වෙන්නේ මානසිකාරය නිසායි. කුමක් නිසාද? මානසිකාරය නිසායි. මානසිකාරය ඇති වෙනකොට ඒ මානසිකාරයට අනුව තමයි පින්වත්නි, මානසිකාරයට අනුව තමයි නීවරණ ධර්මයන් සමුදය. එහෙනම් මේක මනස, ඒකයි මං කිව්වේ මේකේ ගඟේ වතුර එන එක නතර කරලා හරියන්නේ නැහැ. බොරුවක් අරගෙන ඉගොඩ වුණාම ඉවරයි. ගඟේ වතුර නතර කරන එක ප්‍රායෝගිකව කරන්න බෑ. ඇහෙන් රූප නොබලා ඉන්නවා එහෙනම් රූපනේ අවුල කියලා නොබලා ඉන්න පුළුවන්ද මේ පියවි ලෝකයේ තුල? බෑ. ඒ නිසා මානසිකාරයේ කාමච්ඡන්දය ඇති නොවන විදියට පැවැත්වීම ප්‍රමාණවත්. මානසිකාරයේ ව්‍යාපාදය ඇති නොවන විදියට තියාගත්තාම ඒක ප්‍රමාණවත්. පින්වත්නි, මනස ඒ පැත්තට යොමු වුණාම, ඒ පැත්තට බර වුණාට පස්සේ තමයි, මොකද චක්කු විඥානේ වුණත් පහළ වෙන්නේ මානසිකාරය ප්‍රත්‍ය කරගෙන. ඒ ඔස්සේ මානසිකාරේ නැත්තම් චක්කු විඥානී කියලා එකක් පහළ වෙන්නේ. එතකොට පේන මට්ටම කොහොමවත් නැහැ. මානසිකාරය සමුදය වීමෙන් තමයි නීවරණ සමුදය වෙන්නේ. මානසිකාරය සමුදය වීමෙන් තමයි ස්කන්ධ සමුදය වෙන්නේ. සියලුම දේවල් බලන්නකෝ. මානසිකාරය සමුදය වීමෙන් තමයි ආයතන සමුදය. කොහොමද ආයතන සමුදය වෙන්නේ? පින්වත්නි, ඇසයි රූපයයි දෙක, ඇසට සම්බන්ධ නාම රූප එකතු නැත්නම් ආයතනයක් වෙන්නේ නැහෙනි. රූප කොච්චර තිබ්බත් ආයතනයක් වෙන්නේ නාම ධර්ම එකතු වෙන්න ඕන. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර. අන්න බලන්න, මානසිකාරය නැත්නම් ආයතනයක් නැහැ. වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන එකේ තියෙනවා මානසිකාර කියලා. මානසිකාරය නිසා තමයි වේදනාවද සංඥාවද චේතනාවද ස්පර්ශද ඔක්කොම ඇති වෙන්නේ. ඒකයි මානසිකාරය අන්තිමට මුඩින්ම කියන්නේ. වේදනාවයි සංඥාවයි චේතනාවයි තුනම ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ඒකයි වේදනා සංඥා චේතනා පස්ස කියලා කියන්නේ. වේදනාවයි සංඥාවයි චේතනාවයි ස්පර්ශය හතරම ඇති වෙන්නේ මානසිකාර නිසා. ඒකයි ඒක අන්තිමටම කියන්නේ. ඒතර මේ පරියාය අපි හොඳට තේරුම් ගන්න ඕන. හොඳට නිවන කන අවධානයක් කර ගන්නවා නම්, අවබෝධයේ පැත්තට හිත නමා ගන්නවා නම්, ඒ අවබෝධයේ පැත්තට Tamanගේ හිත නම්ම ගන්න ශ්‍රාවකයා විසින් නිරන්තරයෙන් කළ යුතු දෙයක් තමයි මේ නීවරණ හෝ ස්කන්ධ හෝ ආයතන හෝ බොජ්ජංග හෝ ආර්ය සත්‍ය හෝ කවර දෙයක් වුණත් මනස තුල සමුදේ වෙන මේවා ධර්ම, මේ මනස තුල සමුදේ වෙන ධර්ම සියල්ලම මානසිකාරය නිසා ඇති වෙනවා. මානසිකාරයේ නිරුද්ධ වෙච්ච තැනක සියල්ලම නිරුද්ධ වී යනවා කියන පැහැදිලි නුවණ ඒ ශ්‍රාවකයාට තියෙන්න ඕන. ඒ බඳු නුවණක් තිබුණාට පස්සේ ඒ ශ්‍රාවකයාට තේරෙනවා මේක හිතේමයි අවුල. හිත වෙන විදියකට පෙළගස්ව ගන්නයි තියෙන්නේ. හිත වෙන විදියකට පෙළගස්ව ගත්තට පස්සේ ලෝකේ කිසි අවුලක් පේන්නේ නැහැ. අපිට ලෝකේ අවුලක් පේනව නේද? ඇත්තටම ලෝකේ අවුලක් නැහැ. අපේ හිතේ අවුල තියෙන්නේ. ලෝකේ අවුලක් නැහැ. අපි හිතාගෙන ඉනවා මේ ලෝකේ අවුල් කියලා. දැන් ඉන්න ලෝකයා හරි අවුල් සහගතයි කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙම එකක් නැහැ. එතකොට මේ ලෝකේ එහෙම අවුලක් තිබ්බත් එයා ඒක දකින්නේ ලෝක ධර්මතාවයක් විදියට මිසක් එයා කැළඹෙන්න හේතුවක් විදියට ඒක දකින්නේ නැහැ. ඇබිස්සෙන්න හේතුවක් විදියට ඒක දකින්නේ නැහැ. අභ්‍යන්තරේ වනසා ගන්න හේතුවක් විදියට එයා ඒ කාරණේ දකින්නේ නැහැ පින්වත්නි. එතකොට ප්‍රඥාවන්තයේ ස්වභාවයට මේ ලෝකේ දකින්නකොට එයා දැනගන්නේ මේ අරමුණ කෙරෙහි නොව කිසි අවුල පවතින්නේ Tamanගේම හිත තුල මානසිකාරය නිසා උද්ගත වන ධර්මයන්ගේ අවුල තියෙන්නේ කියලා එයාට පේන්න පටන් ගන්නවා. එතකොට එයාට කවර අත්දැකීමක් ආවත් අර ආයතන සම්මර්ෂණ එහෙම කරගෙන යනකොට තේරෙනවා මේ කවර මොන්නතරම් මිහිරි සංඥාවක් ආවත් ශබ්ද මාත්‍රයක් විතරයි ඇති වෙලා නැති වෙලා යන දෙයක්. අර මෙතන කවර දෙයක්වත් නැහැ කියලා දැනගන්න පුළුවන්. මිහිරිම සින්දුවක් ඇහුණා. අතිශය චමත්කාර ජනක තමාව කලඹවන්න පුළුවන් තමන් ඊටාම ප්‍රිය කරන සින්දුවක් ඇහුණත් ඒ සින්දුව අතරත් එයාගේ මානසිකාරය හරියට තියෙනවා නම් ධර්මයේ පැත්තෙන් හිටගත්තු ශ්‍රාවකෙක් නම් නිකම්ම සෝත ප්‍රසාදේ මත ශබ්ද සටහනක් පතිත වීමක් විනා ශබ්ද මාත්‍රයක් විතරයි එතන කිසිම දෙයක් නැහැ. පින්වත්නි,
ඒ ස්පර්ශයේ අරමුණට හසු නොවීම නිසා අපි හැම වෙලාවම අහු වෙනවනේ. ස්පර්ශයේ අරමුණට අපි අහු නොවීම නිසා පින්වත්නි එයාට ස්පර්ශය නිසා ඇති වෙන වේදනාවට එයා හිත බැඳින්නෙත් නැහැ. වේදනාව ඇති වෙච්ච තැනක උපදින තණ්හාවක් එයා තුළ උපදින්නෙත් නැහැ. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න මේ මානසිකව ඇතිවෙන ගැඹුරු ක්‍රියාවලිය පිළිබඳ සෑම බුද්ධ ශ්‍රාවකයෙකුටම ගැඹුරු නුවණක් තියෙන්න ඕන. එතකොට එයාට ලෝකයේ අවුලක් නෙවෙයි තමන්ගේ අවුලයි පේන්නේ. අද තමන්ගේ අවුල වෙනුවට මුළු ලෝකයටම පේන්නේ විශාල ලෝකයේ පවතින අර්බුදයක් විදියටයි. ඒ නිසා මේක ලෝකයේ අර්බුදයක් විදියට දකින්නේ නැතුව තමන්ගේ අර්බුදයක් විදියට දකින්න කේන්ද්‍රගතව චතුරාර්ය සත්‍ය පිළිබඳ පළල් නුවණක් හදාගන්න ප්‍රතිපදාවට පිවිසෙන ශ්‍රාවකයෙක් විදිහට සම්මා දිට්ඨිය හදාගන්න. මේ ගැන නුවණ ඇති වෙනවා කියන්නෙම සම්මා දිට්ඨිය. අය අමුතුවෙන් සම්මා දිට්ඨිය කියලා එකක් දිනු කරන්න අවශ්‍ය නැහැ මාසයක් කමාරක් අරගෙන. දුක ගැනත්, සමුදය ගැනත්, නිරෝධය ගැනත්, ප්‍රතිපදාව ගැනත් තමා තුළ විනිවිද යන වැටහීමක් සහිත නුවණක් ඇති වුණා කියන්නේම විනිවිද යන නුවණක් සහිත වැටහීමක් ඇති වුණා කියන්නේම පින්වත්නි ඒ ශ්‍රාවකයා තුළ සම්මාදිට්ඨිය තුළ ස්ථාවර වුණා කියන එකයි. එතකොට යාට හරි දැක්මක් තියෙනවා මේ ලෝකයේ අවුල නෙමෙයි මගේ අවුල අභ්‍යන්තර හිත තුළ පවතින අවුලක් තියෙන මම මේ හිතන චින්තනයේ හිතන පිළිවෙල වෙනස් කරගත යුතුයි කියන පැහැදිලි නුවණ පැහැදිලි අවබෝධය තුළ ඒ ශ්‍රාවකයාට Tamanගේ ජීවිතේ ගොඩනගාගෙන සම්පූර්ණයෙන් නිවෙන්න පුළුවන්. නිවීම පිණිස මේ ධර්මයේ භාවිතා කරන්න පුළුවන්. නිවීම පිණිස මේ ධර්මයේ භාවිතා කරන සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වීම පිණිස අද මේ උතුම් දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සන්ධ්‍යා හෙට්ටිගේ මහත්මිය විසින්. එතුමිය ප්‍රධාන හැම දිනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත මෙලොව පරලොව උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. ඉතාම ඉක්මනින් සන්ධ්‍යා හෙට්ටිගේ මහත්මිය ප්‍රදාන හැම දිනාටම වහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අරමුණ විදියට 2019 නොවැම්බර් මාසයේ 9 වන දින පරලෝ සැපත් වුණු සිරිවර්ධන මුදියන්සේලාගේ යසනායක ස්වාමි පුරුෂයාණන්ටත් වසර 5කට පෙර පරලෝ සැපත් වුණු කරුණාවති ඩේප් මෑණියන්ටත් පරලෝ සැපත් විමලා ජයසේකර මෑණියන් ගම්ලත් ජයසේකර පියාණන් ඇතුළු පවුලේ නමින් මියගිය සංසාරගත සියලු ඥාතීන්ටත් සන්ධ්‍යා හෙට්ටිගේ මහත්මියගේ නමින් මියගිය ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. භවගාමී සසර සුවපත් වේවා. ආයති භවය යහපත් වේවා. උතුම් නිවන් පිණිසම මේ ධර්ම දානමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින ආර්යපාල හෙට්ටිගේ පියාණන් ඇතුළු පවුලේ සියලුම සහෝදර සහෝදරියන් දූ දරුවන් සියලු ඥාති මිත්‍රාදීන් ඇතුළු හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. ඊ타ම ඉක්මනින් නිර්වාණ අවබෝධ කර ගන්නට මේ උතුම් කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සියලු දෙවියන්ටත් මේ කුසල් උපකාර වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදු සසුන බොහෝ කල් රැකීවා. සියලු දෙවියන්ටත් ඔබ අප හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරපු සියලුම දෙනාටත් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ සහිතව අපි ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං